දහම් ලැබ ගන්නට ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ දිව්‍යාගයට සම්බන්ධ වෙන්නට එකසලා ඉන්න අපි හැම කෙනෙක්ම අපි කොතන හිටියත් ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීම විශ්වාස කරමින් උන්වහන්සේ සමග සම්බන්ධ වෙමින් මේ දිව්‍යාගයේ සුදෝත්‍රීත්වයේ කරවසවා තබමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අද සාමාන්‍ය සමයේ 14 වන ඉරු දිනයි. දෙවියන් වහන්සේගේ හඬ පුදුම සහගතය. බොහෝ විට ජනතාවක් අකමැති, ජනතාවක් ප්‍රතික්ෂේප කරන, ජනතාවට තෝරා ගැනීමට අපහසු මාර්ගය දෙවියන් වහන්සේගේ මාර්ගය වේ. දේව හඬ හැම විටම සත්‍යවාදීය. එකිනෙකාම ප්‍රසාදිස්නාපනීය කැඳවීම තුල වන රාජකීය පූජක දිවැසි කැඳවීම ප්‍රතික්ෂේපේ අභියෝගය ලුහු බැඳ එයි. අද දින යාගික තේමාව අපට ගෙන හැර දක්වන යථාර්ථයේද එවැන්නකි. එනම් දේව සේවයේ යෙදෙන්නා ප්‍රතික්ෂේප වන ආකාරයයි. ක්‍රිස්තුන් වහන්සේට මෙන්ම පෙර සිටි සෑම දිවැසිවරයෙකුට මෙන්ම අපෝස්තලවරුන්ගේ කැඳවීමද මෙයම විය. අද දින දිව්‍ය යාගයේ හා එක් වෙමින් අපගේ ජීවිත ක්‍රමයේ අභියෝග හමුවේ ක්‍රිස්තු කැඳවීමේ නියම යථාර්ථය සොයා ගනිමින් ඒ අනුව ජීවත් වීමේ වරප්‍රසාද පතා මේ දිව්‍ය යාගය හා බැතියෙන් එකමුතු වෙමු. ප්‍රියතර සහෝදර සහෝදරියනි ආදරණීය දරුවනි තේමාව තුළ සඳහන් වූ ආකාරයට අද දේව වචනය තුළ ස්වාමීන් වහන්සේ අපට මතක් කර දෙන්නේ අපේ කිතුණු ජීවිතයේ තිබෙන දිවැසි කාර්ය පිළිබඳවයි. කිතුණුවෙක් හැටියට කතෝලිකයෙක් හැටියට ප්‍රසාද ස්නාපනය ලැබූ අප හැම කෙනෙක්ම මේ ප්‍රසාද ස්නාපනය තුළ පූජක දිවැසි රාජකීය කාර්යයන් සඳහා යොමු වෙනවා. ඒ අතර අපගේ දිවැසි කාර්යය වඩා වැදගත් වෙනවා. දේව වචනය ප්‍රකාශ කරන්නට, දේව වචනය තුළ දෙවියන් වහන්සේගේ වැඩ සිටීමට සාක්ෂි දරන්නට ඔබට මට අවස්ථාව සැලසී තිබෙනවා. ඉතින් එවැනි අවස්ථාවන් අපේ ජීවිතයෙන් මගහැරී ගිය අවස්ථාවන් වෙනුවෙන් ස්වාමින් වහන්සේ ඉදිරියේ අවංකව මනස්ථාපනය වෙමින් අපි ක්ෂමාව ඉල්ලා සිටිමු. ඒ තුළ මේ දිව්‍ය යාගයට වඩාත් සුදුසුසන් බවට අපි පත් වෙමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අදපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාගවත් නිත්‍ය කන්නේ මරියතුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපගේ පව් කමා කර සදා ජීවනයේ කරා අපරගෙන යනසේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලෙව උන්වහන්සේගේ දයාවල දරන්නට සාමිය වේවා. දෙවී ස්වාමිනී ස්වර්ගීය රාජානනි සියලු බලති දෙවී පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු.
ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනි දෙවී ස්වාමිනී දේවාශ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව හරින ඔබ වහන්සේ අපගේ යදුම පිළිගත මැනව. පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. සුදාත්මයන් හා සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම සුදෝතරයන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්මයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. දයාවන්ත දෙවී පියාණනී වටනු ලෝකයේ ඔබ පුදුන්ගේ බැගෑපත් බවින් නන්වාලන්නට ඔබ වහන්සේ කරුණා කළ සේක්වේද. එමගින් පාපේ වහල් බවින් මුදාගත් ඔබ වහන්සේගේ විශ්වාසකයන් වන අපට සදා ආනන්දය භුක්ති විඳීමට හැකි වන පිණිස අපගේ ජීවිත සාන්ත සිතින් ගත කිරීමට වරම් ලබා දුන මැනව. මේ කීදේ වහා සුදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ඔවුන් කැරලිකාරයන් වූවත් දේව පණිවිඩය දැනගන්නෝමය. එසකේ දිවස් ප්‍රසාදතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. උන්වහන්සේ මට කතා කළ විට දේවාත්මානුභාවය මා තුළට ඇතුළු වී මා නැගිටුවා සිටෙව්වේය. මට කතා කළ තැනන් වහන්සේගේ හඬ මට ඇසුනේය. උන්වහන්සේ මෙසේ වදාළසේක. මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධව කැරලි ගැසූ කැරලිකාර ජාතියක් වන ඊශ්‍රායෙල් වරුන් වෙත මම නුඹ යවමි. ඔව්හුද ඔවුන්ගේ පියවරුද අද දක්වා මට ද්‍රෝහිව විරුද්ධකම් කළය. ඒ සෙනග මුරණ්ඩු දෙරිසිත් ඇත්තෝ වෙති. මම ඔවුන් වෙත නුඹ යවමි. නුඹද මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැයි ඔවුන්ට කියන්න. ඔවුන් කැරලිකාර මිනිසයන් වන බැවින් සවන් දුන්නත් නුදුන්නත් ඔවුන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු ඇත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය අපේ පිළිතුර. සමිඳුනි ඔබ දෙස අපගේ දෙනෙත් ඔසවමු. සමිඳුනි ඔබ දෙස අපගේ දෙනෙත් ඔසවමු. සගලව වැඩ වසන සමිඳුනි ඔබ දෙස මාගේ ඇස් ඔසවමි. බලව දාසියගේ ඇස් සිය ස්වාමියාගේ අත දෙසත් දාසියගේ සිය ස්වාමි දුවගේ අත දෙසත් යොමු වී තිබෙන්නාක් මෙන් අපේ දිවිදානන්ගේ කරුණාව අප වෙත පහළ වන තෙක් අපේ දේශෙතුමානන් දෙස යොමුව තිබේ. සමිඳුනි ඔබ දෙස අපගේ දෙනෙත් ඔසවමු. සමිඳුනි අපට කරුණා කළ මැනව. අපට කරුණා කළ මැනව. මන්ද අපි අධික ලෙස නින්දාවට ලක් වී සිටියෙමු. සමිඳුනි ඔබ දෙස අපගේ දෙනෙත් ඔසවමු. සුව පහසු ලැබමින් සිටින අයගේ උපහාසයටත් අහංකාරීන්ගේ නින්දාවටත්
අපි බොහෝ කල් ලක්වී සිටියෙමු. සමිඳුනේ ඔබ දෙස අපගේ දිනෙත් ශුද්ධ වූ පාවුලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් උපුටාගත් පාඨයකි. ක්‍රිස්තුන් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඊතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. ඒ එලිදරව් කිරීම වල අති උතුම්කම කරුණ කොටගෙන හිස උදුම්මා නොගන්නා පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිසය. එය ඉවත් කරන මෙන් 3 වරක් මම සමිදානන් වහන්සේගෙන් ඉල්ලුවෙමි. උන්වහන්සේ පිළිතුරු දෙමින් මාගේ බලය සම්පූර්ණ වන්නේ දුර්වලකමේදී බැවින් මාගේ වරප්‍රසාදය ඔබට සෑහේයයි වදාළසේක. එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඊතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්ද, අන්තරාද, අගහිගකම්ද, පීඩාද, විපත්තිද මම සතුටින් පිළිගනිමි. මක්නිසාදයත් දුර්වලව සිටියදීම මම ශක්ති සම්පන්න වෙමි. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද පුත්‍රයාණන්ගේ වචනය පිළිගැනීමට අප සිත පැහැදුව මැනව. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙන සේක්වා. ඔබ සමගද වනසේක්වා. ශුද්ධවර මාක්කුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමේ වේවා. උන්වහන්සේ එතනින් නික්ම සිය රටට පැමිණී සේක. ශ්‍රාවකයෝද උන්වහන්සේ පිරිවරා ගියහ. එය සබත් දිනයක් වූයෙන් උන්වහන්සේ ධර්මශාලාවේ උගන්වන්නට පටන් ගත් සේක. උන්වහන්සේට සවන් දුන් සමූහයා විශ්මිතව මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේද? මොහු වඩුවා නොවේද? මරියාගේ පුතා නොවේද? ජාකොබ්, ජෝසප්, ජුදාස් හා සීමෝන් යන අයගේ සහෝදරයා නොවේද? මොහුගේ සහෝදරයනොත් අප අතර සිටිනවා නොවේද කියා ඔහු උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ. ජේසුස් වහන්සේ කතා කරමින් දිවසිවරකට ගර්භුමන් නැත්තේ සිය ගමේදීත් නෑදෑයන් අතරදීත් තම ගෙදරදීත් පමණකැයි වදාළසේක. එහිදී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත්තබාසුව කිරීම හැර අන් කිසි හාස්කමක් කරන්නට
උන්වහන්සේට නොහැකි විය. ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන්වහන්සේ මවිත වූ සේක. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. සුදසු ශේෂක වාක්‍ය මගින් අප සැමගේම පව් මැකේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දූ දරුවනි. ආරම්භයේදී සඳහන් කරපු ආකාරයට අද දේව වචනය තුළ අපිට මතක් කර දෙන්නේ කතෝලික ඔබේ මගේ ජීවිතේ අප තුළ තිබෙනා වූ මේ දිවසිවර කැඳවීම කුමක්ද කියන දේ තේරුම් ගන්නට මේ දිවසිවර කාර්යය තුළ අපි කටයුතු කරන්නේ කුමක්ද කියලා තේරුම් ගන්නටයි. සැබවින්ම බෞද්ධ ස්ථාපනය ලැබපු කතෝලිකයන් හැටියට අපි රාජකීය පූජක දිවසි කියන කාර්යයන් වලට යටත්වයි අපි කටයුතු කරන්නේ. එහිදී අපගේ දිවසි කාර්යය වඩා වැදගත් වෙනවා. මේ දිවසි කාර්යය තුළ අපෙන් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ කියන දේ අද බොහොම ලස්සනට පළවෙනි කියවීම තුළ අපිට මතක් කර දෙනවා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. අපිට මතකයි අපි අහුම්කන් දුන්න එසකේල් දිවස්පසාරිතුමාට දෙවියන් වහන්සේගේ පණිවිඩය. එසකේල් දිවස්පසාරිතුමාට දෙවියන් වහන්සේ කියනවා ඊශ්‍රායල් ජනතාව වෙත යන්න. ඊශ්‍රායල් ජනතාවට මහගේ වැඩ සිටීම ගැන කියලා දෙන්න. එතකොට මේ දිවසිවර කාර්යය තුළ දෙවියන් වහන්සේ එසකියල් දිවස්පසාරිතුමාගෙන් බලාපොරොත්තු වුණේ උන්වහන්සේගේ වැඩ සිටීම ගැන ඊශ්‍රායල් ජනතාවට කියලා දෙන එකයි. දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඊශ්‍රායල් ජනතාවට කියා දෙන එකයි. එහිදී දෙවියන් වහන්සේ කියනවා ඔවුන් ඔබට ඇහුම්කන් දුන්නත් නොදුන්නත්. ඔවුන් ඇහුම්කන් දුන්නත් ප්‍රශ්නයක් නෑ. ඔවුන් ඇහුම්කන් නොදුන්නත් ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබගේ කාර්යය දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ඔවුන්ට ඒත්තු ගැන්වීම. ලස්සනයි ප්‍රියාදර සහෝදර සහෝදරියනි. ඒ නිසා ජනතාව හෝ අපි සේවය කරන තැන හෝ අපට සම්බන්ධ අය හෝ ඇහුම්කන් දීමද ඇහුම්කන් නොදීමද නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ අය අපිත් එක්ක සම්බන්ධතාවය නැද්ද කියන නෙමෙයි වැදගත් වෙන්නේ. අපි දෙවියන් වහන්සේව ප්‍රකාශ කරන්නට අපි මොකද්ද කරන්නේ? සෑම කතෝලිකයෙක් හැටියටම මම දෙවියන් වහන්සේව ප්‍රකාශ කරන්නට මම මොනවද කරන්නේ? අපි ගොඩක් බයයි ප්‍රියාදර සහෝදර සහෝදරනි. අපි දෙවියන් වහන්සේව ප්‍රකාශ කරන්නට දෙවියන් වහන්සේගේ වැඩ සිටීම පෙන්눔 කරන්නට කතෝලිකයෙක් හැටියට, පියතුමෙක් හැටියට, ගිහියෙක් හැටියට අපි සමහරවිට බයයි. අපි හිතනවා අපි ලැජ්ජාවටපත් වෙයි. අනිත් අය අපි ගැන මොනවා හිතයිද කියන ගොඩාක් බාහිර දේ ගැන අපි කරදර වෙනවා. දැන් සමහර විට අපි හිතමු දැන් අපි මේ කරන්නේ මේ දිවසිවර කාර්යය ඇත්තටම මේ කාර්යයේ අපිට දිව්‍ය පූජාවට සහභාගී වෙන්න බෑ. ඒ නිසා පියතුමෙක් හැටියට මම වාදුව මිසමේ අපි මේ විදිහට දිව්‍ය පූජාව පටිගත කරලා ඒක බෙදා හරිනවා. එතකොට සමහර විට මගේ හිතට හිතෙන්නට පුළුවන් දැන් අනිත් පියතුමන්ලා මොනවා හිතයිද? අනිත් අය මොනවා කරයිද මේකට? අනිත් අය මොනවා කියයිද? කියලා අපිත් එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ කියන ආකාරයට අපි කළ යුතු දේ කරන්නට ඕනේ. අපි මේ දිවසිවර කාර්යය අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. අනිත් අය මොනවා කළාද හිතයිද මොනවා කරන්නට උත්සාහ කරයිද කියන දේ ගැන අපි කලබල විය යුතු නැහැ. නමුත් මගේ කාර්යය මම කරන්නට ඕනේ ප්‍රියාදර සහෝදර සහෝදරනි. ඒතර පියතුමෙක් හැටියට ඒ වගේම ගිහියන් හැටියට අපි කොච්චර දුරට මේ කාලය තුල ඇත්තටම මේ කොරෝනා වසංගතය තුල බොහෝ දෙනා දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ගැන විවිධාකාරයෙන් ප්‍රශ්න කරනවා. දෙවියන් කෙනෙක් ඉන්නවා නම් මෙහෙම දෙයක් වෙනවද කියලා ප්‍රශ්න කරනවා. නමුත් ප්‍රියාදර සහෝදර සහෝදරියනි මේ අවස්ථාවේදී අපි කොහොමද ඒ වලට පිළිතුරු දෙන්නේ? අපි කොහොමද දෙවියන් වහන්සේගේ වැඩ සිටීමේ අත්දැකීම තවත් කෙනෙක් එක්ක බෙදාගන්නේ? සමහරවිට අපි වැඩ කරන තැන වෙන්න පුළුවන්, අපි රාජකාරී කරන තැන වෙන්නට පුළුවන්, අපි සම්බන්ධ වෙන සමිති සමාගම් වල වෙන්නට පුළුවන්. අපි එතකොට ගොඩක් වෙලාවට නිශ්ශබ්ද වෙනවා. අපි කිසිම දෙයක් නොදන්න ආකාරයට කටවහගෙන ඉන්න එක හොඳයි කියලා සමහරවිට නිශ්ශබ්ද වෙනවා. නෑ එහෙම නෙමෙයි. අපිට තියෙනවා දිවැසි කාර්යයක්. ඒ දිවැසි කාර්යයේදී අනිත් කෙනා මොනවා හිතුවත්, අනිත් කෙනා කොච්චර ප්‍රතික්ෂේප කරත්, අනිත් කෙනා
ඔබ සුදුසු නැහැයි කියලා කිව්වත් කලබල වෙන්නට එපා. ඒ දේ කරන්නට උත්සාහ කරන්නයි ඒක වැදගත්කම. සුදුසු විශේෂය තුළ අපි දකිනවා ප්‍රියාදර සහෝදරනි ස්වාමින් වහන්සේව පවා ප්‍රතික්ෂේප වෙනවා. ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ගමේ ධර්මශාලාවේ උන්වහන්සේ කතා කරනවා. ඒතර උන්වහන්සේට මෙවන් ප්‍රඥාවක් කොහොමද ලැබුණේ කියලා මිනිස්සු අහනවා ගමේ මිනිස්සු. මේ අර වඩුවගේ පුතා නෙමෙයිද? ඒතර මේ මිනිස්සුන්ට ඕනේ වඩුවගේ පුතා වඩුවෙක් වෙන එකයි වෙන්නට ඕනේ. වඩුවගේ පුතා ඊට එහා දෙයක් කරන්නට බෑ මේ මිනිස්සුන්ට අනුව. අද අපේ ගම්වලත් සමහරට ওই ප්‍රශ්නේ තමයි. වඩු වැඩ කරන කෙනෙක්ගේ පුතෙක් හිටියොත් මේ පුතා අනිවාර්යෙන් වඩු වැඩම තමයි කරන්න ඕනේ. එයාගේ හැකියාව, එයාගේ ස්වභාවය මොනවා වුණත් ඒකට ඉඩ දෙන්න බෑ. වඩුවගේ පුතා නම් වඩුවෙක් වෙන්න ඕනේ. ගොවියගේ පුතා නම් ගොවියෙක් වෙන්නට ඕනේ. බැරි වෙලා ගොවියෙක්ගේ පුතෙක් විශ්වවිද්‍යාලය යන්නට හොඳට ඉගෙන ගන්න තත්ත්වයකටපත් වුණොත් නැත්නම් අපි කියමු වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න තරම් විභාග පාස් කරන තත්ත්වයකටපත් වුණොත් අසල්වාසී හැමෝටම ප්‍රශ්නයක්. ඇස්වලට කටු අනිනවා වගේ. ඉතින් අහනවා උඹලා ඔච්චර ඉගෙන ගන්නේ රටක් රාජ්‍යයක් අල්ලන්නද? නේද? ඒ වගේ ප්‍රශ්න අහනවා. ඔච්චර මොකටද ඉගෙන ගන්නේ? රටක් රාජ්‍යයක් අල්ලන්න පුළුවන් ඈ. උඹලගේ අනාගතය මෙහෙම උඹලගේ අතීතය මේකයි. දෙමව්පියන්ගේ තත්ත්වය මේකයි. එහෙමනම් කොහොමද ඔයගොල්ලන් මෙහෙම තත්ත්වයක් එන්නේ? එහෙම කියලා ගොඩාක් ප්‍රශ්න අහනවා. ඒක එහෙම නෙමෙයි ප්‍රියාදර සහෝදර සහෝදරියනි. ඒක එහෙම නෙමෙයි. ස්වාමින් වහන්සේගේ සුරැකි පියා වඩුවෙක් උණයි කියලා ජේසු ආවේ වඩු කර්මාන්තය කරන්න නෙමෙයි. ජේසු කළා ඒක. අම්මත් එක්ක තාත්තත් එක්ක අවුරුදු 30ක කාලයක් ජේසු එක කළා. සමහරට ජුසේතුමාගේ මරණයෙන් පස්සේ ජුසේතුමා බාරගත්ත වැඩ කටයුතු පවා සමහරට ජේසු කරන්නට ඇති. ඒවා සම්පූර්ණ කරන්නට ඇති. අවුරුදු 30 කාලයක් ජේසු එක කළා. නමුත් ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතයේ සැබෑ කැඳවීම උන්වහන්සේ තේරුම් ගත්තා. උන්වහන්සේ කළ යුතු දේ උන්වහන්සේ තේරුම් ගත්තා. උන්වහන්සේගේ දිවසිකාරය උන්වහන්සේ තේරුම් ගත්තා. ඊට පස්සේ ඒක වෙනුවෙන් උන්වහන්සේ කලබල වුණේ නැහැ. උන්වහන්සේ අනිත් අය මට මොනවා කිව්වද කියලා ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. මට මොනවා කියයිද? මම මේ වඩුවගේ පුතා කියලා මාව හංගඩු ගහයිද? එහෙම මොකද උන්වහන්සේ ප්‍රශ්නයක් කරගත්තේ නැහැ ප්‍රියාදර සහෝදරනි. ඒ නිසා අපි මෙතනදී තේරුම් ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි කෙනෙක්ගේ ජීවිතේ තමාට ලැබිලා තියෙන කැඳවීම තුළ තමා වෙන්නට උත්සාහ කරන්න ඕනේ. මම වෙන්නට උත්සාහ කරන්නට ඕනේ. දැන් මට මතකයි මම දෙව්සත්තලට යනවායි කියපුවාම අපේ ගමෙත් කෙනෙක් මට අහගෙන මට කියනවා මේ ඔයා ස්වාමි කෙනෙක් වුණොත් අපි සභාව අතාරිනවායි කියලා. හැබැයි මම ස්වාමි කෙනෙක් වුණා. එයා තාම සභාව අතාරියෙත් නැහැ. එයාත් තාම සභාවේ ඉන්නවා. ඉතින් මමත් ස්වාමි කෙනෙක් වුණා. ඉතින් ඒ නිසා මම හිතුවා නම් මට මෙහෙම කිව්වනේ මම මේ සෙමිනේරිය යනවා කියපු ගාම මේ සභාව අතාරිනවායි කියලා. ඉතින් මම එහෙම නැන් කියලා මම ස්වාමි කෙනෙක් වෙන්න යන්නේ නැහැ කියලා මම හිතුවේ නෑනේ. මම ඒ ගමන ගියා. ඒතකොට මම වීම මගේ කැඳවීම කුමක්ද? මම කළ යුතු දේ කුමක්ද කියලා හඳුනාගෙන කටයුතු කිරීම ගොඩක් වැදගත් වෙනවා. නමුත් අද ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නේ මම වෙන්නට උත්සාහ කරන්නේ නැහැ. මම වෙන කවුරු හරි වෙන්න ඕනේ කියලා උත්සාහ කරන්නේ. වෙන දේවල් තමයි අපි ආරූඪ කරගන්න උත්සාහ කරන්නේ. නෑ ඒක නෙමෙයි. නෑ මගේ අනන්‍යතාවය හොයාගන්න එක. මම සුදුසු මොකටද? මාව කඳවලා තියන්නේ කුමටද කියලා හොයාගන්න එක. අපි ගොඩක් අය හැමෝම උත්සාහ කරන සුපිරිතරු වෙන්න නේ. අද කාලේ තියෙන ලොකුම වසංගතේ ඒක සුපිරිතරු වෙන්න. නෑ හැමෝම සුපිරිතරු වෙන්න කඳවලා නෑ. හැමෝම සුපිරිතරු වුණොත් අපිට මේ පාරේ බහැලා යන්න හම් වෙන්නේ නැහැ. තරු ඇඟිල්ල ළඟ හැප්පෙනවා. තරු හැමතැනම තරු. ඉතින් ඒ නිසා එහෙම නෙමෙයි. මගේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න එක. මට මතකයි මම එක අවස්ථාවක පුවත්පතක කියුවා එක ලෝක රූරජින තරගයේ තේරීමේ තරගයක මේ තරගයට ඉදිරිපත් වෙච්ච තරගකාරයන්ගෙන් අවසානයේ ඒ පැමිණි වාර්තාකරුවේ ප්‍රශ්න අහනවා. ඔබට යම්කිසි වරයක් ලැබුණොත් ඔබ කවුරු වෙන්නද කැමති කියලා. එතකොට එක උත්තර දෙනවා. එක තරගකාරියක් කියනවා මම මදුරු ඩික්සිත් වගේ වෙන්න කැමතියි කියලා. වරයක් ලැබුණොත් මදුරු ඩික්සිත් වගේ වෙන්න. තව කෙනෙක් කියනවා මම අහවල් කෙනාගේ බිරිඳ වෙන්න කැමතියි කියලා. තව කෙනෙක් කියනවා මම ඩයනා කුමාරි වෙන්න වගේ කැමතියි. ඔන්න ඔය වගේ දේවල් කියනවා. ඔය අතර දකුණු ඇමරිකානු
කාන්තාවක් තමයි අවසානයේ එන්නේ තරඟේ. ඇයගෙන් අහපුවා ඔබ කවුරු වෙන්න කැමතිද කියලා මම කැමති මම වෙන්න. මම කැමති මම වෙන්න. ඒක තමයි වැදගත් වෙන්නේ ප්‍රියාදර සහෝදරනි. මම අහවලා වෙන්න මම මෙයා වෙන්න නෙමෙයි මගේ තියෙන අනන්‍යතාවයක්. ඒ අනන්‍යතාවය හඳුනාගෙන මම වෙන්නට උත්සාහ කරන්න ඕනේ. ඒකට බාධා එන්න පුළුවන් ඕන තරම් සමාජයෙන්. ඒකෙන් ප්‍රතික්ෂේප කිරීම ඕන තරම් වෙන්න පුළුවන් සමාජයෙන්. නමුත් මම උත්සාහ කරනවා නම් මම වෙන්න ඒ ගමනට ස්වාමින් වහන්සේ තුළ ආශිර්වාදයේ බහුලයි. ඒ නිසා අපි තේරුම් ගත යුත්තේ ඒකයි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි එහෙම වෙන්න උත්සාහ කරන කෙනාට අපි සහයෝගයක් වෙන්න ඕනේ. ඒක සැබෑ කිතුරුකම. සැබෑ කතෝලිකකම ඒකයි. ඒ කෙනාව ඇදලා පල්ලෙහාට දාන කෙනා නෙමෙයි. අපේ ගමේ ඉන්නවා නම් අනේ අසරණ පවුලක මේ නමුත් ඉගෙන ගන්න බොහොම දක්ෂ දරුවෙක් වෛද්‍ය විද්‍යාලයට පවා යන්න පුළුවන් සුදුසුකම් තියෙන දරුවෙක්. ඒ දරුවා ඉස්සරහට ගිහිලා උඹලා මේ රටක් රාජ්‍යයක් අල්ලන්නද උඹලා මේ ගෙවල් වල වැඩ කරපු මිනිස්සු. ඒ නිසා දෙමව්පියොත් ගෙවල් වල වැඩ කළා නම් ඔයගොල්ලොනුත් ගෙවල් වල වැඩ කරන්න ඕනේ. නැත්නම් මේ දීවර රැකියාව කළේ තාත්තා. ඒකින්ද ඔයගොල්ලොනුත් දීවර රැකියාව කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ව මොට කරලා දාන එක නෙමෙයි. එහෙම කරන්න බෑ. එහෙම කළොත් මොට වෙන්නේ ඒ අය විතරක් නෙමෙයි. මොට වෙන්නේ අපේ සමාජය. මොට වෙන්නේ අපේ ගම. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරනි අපිට තියෙනවා කැඳවීමක්. එහෙම අයව ඔසවා තබන්නට. එහෙම කළේ නැත්නම් දේවාශිර්වාදය අත්දකින්නට බෑ. මේක මොකද ස්වාමින් වහන්සේ අවසානයේ එතන සඳහන් කරනවා. අද සුදු සුවිශේෂ තුල අවසානයේ සඳහන් කරන්නේ ස්වාමින් වහන්සේ එහිදී රෝගීන් ස්වල්ප දෙනෙක් පිට අත්තබා සුව කිරීම හැර අන් කිසි හාස්කමක් කරන්න උන්වහන්සේට නොහැකි විය. ජේසුගේ බලය නැති කමක් නෙමෙයි. ජේසුට ඒක කරන්න බැරුව ගියා. මොකද මිනිස්සු ඒක විශ්වාස කළේ නැති නිසා. මිනිස්සු ඒකට සම්බන්ධ වෙන්න උත්සාහ කළේ නැති නිසා. ඒ නිසා ජේසු කීප දෙනෙක්ගේ අත් පිට ශරීර පිට අත තබලා එයාව සුව කළා විතරයි. ඊට වඩා වෙන කිසිම ලොකු ප්‍රාතිහාරයක් කරන්නට උන්වහන්සේ උත්සාහ කළේ නැහැ. ඒතර උන්වහන්සේගේ ගමට මේ නාසරතේට උන්වහන්සේගේ මේ සුව කිරීමේ මහා වරප්‍රසාද උන්වහන්සේගේ අනෙකුත් ප්‍රාතිහාර අත්දකින්නට හම්බුන්නේ නැහැ. නමුත් කපර්නාවම අනෙකුත් ප්‍රදේශයන් වලට ඒ අත්දැකීම් ලැබුණා. ඒ වරප්‍රසාදය ලැබුණා. නමුත් උන්වහන්සේ ගමට ඒ වරප්‍රසාදය ලැබුණ හේතුව ඒක පිළිගන්නට තරම් ඒක තේරුම් ගන්නට තරම් ඒ ගමේ මිනිස්සු සූදානම් නොවීම. ඒ නිසා ඒකෙන් ඒ අභාග්‍යපන්න තත්ත්වය ඇති වුණා මුළු ගමටම. ඒ නිසා අපේ ගමේ අපි ජීවත් වෙන තැන අපගේ පරිසරයේ අපි කෙනෙක්ව ස්වාමින් වහන්සේ තුළ ඔහුගේ කැඳවීමේදී ඔසවා තබන්නේ නැත්තම් ඔහුට ඒ කැඳවීමේ ජීවිතය කරා ගමන් කරන්නට ඒක මම කියන්නේ පූජක පැවිදි කැඳවීමට විතරක් නෙමෙයි. තව හැම දෙයකටම බොහෝ දේවල් වලට. ඒ සඳහා අපි ඒ සහයෝගය දෙන්නේ නැත්නම් ඒකෙන් මොට වෙන්නේ අර මං කිව්වා වගේ අපේ ගමයි, අපේ ජීවත් වෙන පරිසරයයි, අපි ජීවත් වෙන සමාජයයි. ඒ නිසා එහෙම නොවි අපේ ජීවිත තුළ ඒ කැඳවීමේ ජීවිතයට සාක්ෂි දරන්නට අපි දිවැසි කාර්යයට ලැබෙන්නට ඒ දිවැසි කාර්යය තුළ කටයුතු කරන අයට ශක්තියක් වෙන්නට අවශ්‍ය මඟ පෙන්වීම ඉල්ලලා අද දවසේ ආශා කරමු. අපි නැගිට සිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු. අහසා පොළොවද පෙනෙන පෙන සියල්ලද මවා වදාළ සියලු බලති දීපයන්න් කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේගේ සම්පූර්ණයෙන් ජනිත වූසේක උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක ජනිත වූ නමුත් මානු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවට ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. සුද්ධාත්ම වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මිනිසයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සිය පිලාතු යටතේ කුරුසයන් ගැසණු ලැබ මරණ වේදනාව විඳ උකුත්ති තැන්පත් කරනු ලැබූසේක. සුද්ධ ලීබලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය.
පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ සුද්ධාත්මයන්න් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන් හා පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවස්වරු මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවැදෙන එකම සුදෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කම සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහ ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි එකම සංඝයක් හැටියට අපගේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබමු. විශ්වාසින්ගේ යදුම්. ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, පළමුවන ප්‍රැන්සිස් අප පොදු පියාණන් ඇතුළු ගිහි පැවිදි පූජක සැමගේ සහයෝගය හා කැපවීම තුළ සමිදානන්ගේ මන්දිරය වූ සභා මාතාව ගොඩනගා වර්ධනය කර ගැනීමට අවශ්‍ය දේවානත් භාවය දානය කරන ලෙසද එසේම යහපත් දේව කැඳීම් ලැබී ධර්මදූත සේවා සඵලමත් කරන මෙන්ද ඉල්ලා යාඥා කරමු. ස්වාමීනි අප කරන යාඥා සාවදාන වෙනව. ආදර දෙවි පියාණනි, අප ජනනායක නායිකාවන්ට ප්‍රබුද්ධ ලෙස ක්‍රියා කරමින් තම යුතුයකම් වගකීම් මැනවින් ඉටු කරන්නට අවශ්‍ය දයා කරුණාවේ පිවිතුරු හෘද සාක්ෂියක් දානය කරන ලෙස ඉල්ලා යාඥා කරමු. ස්වාමීනි අප කරන යාඥා සාවදාන වෙනව. ආදර දෙවි පියාණනි, උත්තරීතර මනුෂ්‍යත්වයක් තුල දිවි ගෙවීමට කැඳවීම ලත් අප සැමට ජාති කුල ආගම් ධන නිර්ධන උගත් නූගත් ආදී වාද භේදවලට හෝ අවතක්සේරු කිරීම වලට භාජන නොවි සහෝදරත්වයෙන් හා මානව දයාවෙන් දිවි ගෙවීමට අවශ්‍ය හොඳ හිත් දානය කරන ලෙස ඉල්ලා අපි යාඥා කරමු. ස්වාමීනි අප කරන යාඥා සාවදාන වෙනව. ආදර දෙවි පියාණනි, මෙම කොරෝනා වසංගත තත්ත්වය නිමා කර සුපුරුදු ජන ජීවිතයට ඇතුළු වන්නට අප සැමට අවශ්‍ය ශුව ශක්තිය දානය කරන ලෙස ඉල්ලා අපි යාඥා කරමු. ස්වාමීනි අප කරන යාඥා සාවදාන වෙනව. අපි අපගේ පෞද්ගලික ඉල්ලීම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබමින් යාඥා කරමු. අපි හැම කෙනෙකුටම ජේසුගේ ආදරය තුල කටයුතු කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන්නට කියලා. අපි හැම කෙනෙකුටම ඒ සැබෑ දිවේසි කාර්යයට යොමු වෙන්නට, ඒ දිවේසි කාර්යය තුල අපගේ සැබෑ ස්වභාවයන් නිසියාකාරයෙන් තේරුම් ගන්නට අවශ්‍ය ශක්තිය ලැබෙන්නට කියලා. එවෙන් නොබියව නොසලී කටයුතු කරන්නට අවශ්‍ය ශක්තිය ලැබෙන්නට කියලා අපි යාඥා කරමු. විශේෂයෙන් දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය බොහෝ දුරට හීනවන මේ කාලය තුල ඒ දිවේසි කාර්යය තුල දෙවියන් වහන්සේගේ වැඩ සිටීම බොහෝ දෙනාට හේතු ගන්නවන්නට අවශ්‍ය මඟ පෙන්වීම අපිට ලැබෙන්නට කියලා අපි ආශා කරමු. ආදර ජේසුනි, අපි අපගේ අවශ්‍යතාවයන් ඉල්ලීම් බලාපොරොත්තු වහන්සේ ඉදිරියේ මේ විදිහට තබන අතර ඒවා අපිට ලැබෙන්න සුදුසු නම් මේ හැම දෙයක්ම අපිට ලබා දුන මැනව මේ කීදී අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමෙන්. පාන්දර පිදීම. Thank you.
සියලු බල දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මේ සුන්දර ස්වභාවයට ප්‍රයෝජන සඳහාද ඔබගේ ආශ්‍රවයෙන් ස්වාමීන් වහන්සේ යාගේ පිළිගන්නාසේක්වා. පරිශුද්ධ ස්වාමිනිය වහන්සේගේ නාමයේ ගෞරවය සඳහා පුදන ලද මේ පාඬු කරණ කොටගෙන අප ජීවිත පරිශුද්ධවත් කළ මැනව දින දින වහන්සේගේ රාජ්‍ය කරා සමීප වන අපට මඟ පහදා දුන මැනව මේ කීර්ති අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය දුද ක්‍රියාව පරිශුද්ධ පියාණනි සියලු බල සදාතන දෙවී ස්වාමිනී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය හේතුය සාධාරණයේ ගැලවීම දායකය. මිනිසා කළ වරද ගැන අනුකම්පා කළ උන්වහන්සේ කන්‍යාවකගෙන් නිපදීමට කරුණා කළසේක. උන්වහන්සේ කුරුසය මත දුක් විඳ නැසී නිත්‍ය මරණයෙන් අප ගලවා ගත්සේක. තවද උන්වහන්සේ මරණින් උත්ථාන වී සදා ජීවනය අපට දානය කළසේක. එයින් සුරදූත අග්‍රදූතාදී සුර සේනා සමූහයේ නිරන්තර සාදුනාදයට අපගේ ගීතරාවේදෙක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තමභාවය අපි මෙසේ වර්ණනා කරමු. සුවිසුද්ධ සුවිසුද්ධ ලෝකාග්‍රේ ස්වාමීන් වහන්සේ සුවිසුද්ධ ආසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩවානු භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයදීමු. අපි එසේ අදුනුවේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවනා දෙනු පෙර පූපේරගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩාස්ව කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදාංසුව කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව අනන්තෝදගේ උසමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුන්වනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණ්‍ය උන්වහන්සේගේ මරණය උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට අශීර්වාද සහභාගී වන්න අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වයද සිටිමු. ස්වාමිනී මුල්ලේ පතර පවත්නා ඔබ වහන්සේගේ සුදෝ සභාව සී කළ මැනව පාලවන ෆ්‍රැන්සිස් නැමැති අපගේ සුදෝතම පියතුමාන්ද මල්කම් කාදිනල් රංජිත් නැමැති අපගේ අගරාදුගුරු හිමිපාණන්ද උන්වහන්සේගේ සහායක රාදුගුරු හිමිපාණන්වරුන්ද සකල පූජක පිරිස් සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව. උත්ථානයේ බලාපොරොත්තු ඇතුව මේගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරේ විශ්වාසය ඇතු නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතර පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් වන කන්නේ මරියාවන්ද එතුමියගේ දම්පතීන් වන සුදෝ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද
සෑම කාලයන්හීම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග විශේෂ කොට සුද උජුසේ වාස්මුනිදුන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තාද ඔන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඒ ස්වාමීන් වහන්සේට දෙන්නට පුළුවන් උතුම්ම ගෞරවය, උතුම්ම වන්දනාව, උතුම්ම නමස්කාරය අපි දෝත් මුදුන් දී උන්වහන්සේගේ ශ්‍රී ශාරීරික හා ශීඝ්‍ර පුද කර සිටිමු. ඔවුන්වහන්සේ මගින්ද ඔවුන්වහන්සේ සමගද ඔවුන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණෙනි සුදාත්මයන්හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටමත් වේවා. ගැලවීම දායකන පරිදි ප්‍රගුණ වීදේ උපදේශයෙන් පුහුණු වී අපි ආශා කිරීමට ඉඩ වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවේ සිදු වේවා. අපගේ දිනදා පෝෂණය අද අපට දානය කළ මැනව අපට වාද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයන්හි අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. ඒට වහන්සේගේ කරුණාවර පිහිට ලැබෙන නිරතුරුවම පවින් මිදී සියලු කරදරයන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානම් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යයේද බලයේද මහිමයේද සදාටම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුගේ ශ්‍රාවකයන් අමතාවදා ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමය සමග දානය කරන්න කරුණා කළ මැනව. ඔබ වහන්සේ දහඩ වැඩ වසනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. දේවාජ බාලකයාණෙනි අපට කරුණා කළ මෙනව. ලොවේ පව්වර්ණ දේවාජ බාලකයාණෙනි අපට කරුණා කළ මෙනව. ලොවේ පව්වර්ණ දේවාජ බාලකයාණෙනි අපට සාමය දුන්න මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලෝකේ පාපේ දුර්ලභයන් වහන්සේ මෙන්න සැබෑ දිවසි කාර්යයට ඔබ මාව කැඳවන ස්වාමින් වහන්සේ. ඒ දිවසි කාර්යය තුළ ඔබ මාව ශක්තිමත් කරන ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලත් අප සියලු දෙනෙක්ම භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මෙනව. එවිට මාගේ ආත්මය සෝවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සදා ජීවනය කරා ප්‍රගෙන සේක්වා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සදා ජීවනය කරා ප්‍රගෙන සේක්වා. ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම. ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරය වෙමි. මේ ආදරය නිසා ඔබ සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශා වෙමි. ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ
සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරය නොවේමි. ඔබගෙන් කිසි කලෙක ආක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අභියාක්ෂා කරමු. ස්වර්ගීය පියාණනි, මෙතරම් අනර්ග දීමනාවකින් අප ශුද්ධිමත් කළ ඔබ වහන්සේට ස්තෝත්‍ර කියමු. නිරන්තරයෙන්ම ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීමට අපට ඉගැන්වුව මැනව. අපගේ ගැලවීමත් කරගනු සදා ඔබ වහන්සේගේ වරමින් අප පුරවාලුව මැනව. මේ කීර්තිය අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ප්‍රියදර සහෝදර සහෝදරියනි, කොරෝනා වසංගත තත්ත්වය තුළ අප තවම දිව්‍ය පූජාවට සහභාගී වෙන්නට බැරි තත්ත්වයෙන් ඉන්නේ. ඒ වගේම අපගේ දහම් පාසල්, අපගේ දූ දරුවන් දහම් පාසලට සහභාගී වෙන්නටත් බැරි තත්ත්වයක. නමුත් අපගේ විශ්වාසය බිඳ වැටෙන්නට දෙන්නට බෑ අපිට. ඒ නිසා ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි මේ ආකාරයට ඔබ වෙත දිව්‍ය පූජාව ළඟා කරද්දී ඒකට සහභාගී වෙන්න සම්බන්ධ වන්නට උත්සාහ කරන්න කියලා ඉල්ලා සිටින අතරම විශේෂයෙන්ම අපගේ දූ දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය අපි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාඩම් එවනවා. ඉතින් ඒ කටයුතු ඔබ දරුවන්ව යොමු කරමින් කරනවා ඇතයි කියලා මම හිතනවා. ඉතින් මම දන්නවා මේ පාසල් වල වැඩ කටයුතුයි මේ හැම දෙයක් එක්කම මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගෙවල් වලට කටයුතු කරද්දී ටිකක් අපහසුයි. දරුවෝ දෙතුන් දෙනෙක් ඉද්දි ප්‍රශ්නකාරී තත්ත්වයන් මතුවෙනවා. නමුත් ඉරිදා දවසේ දහම් පාසල් පාඩම ලබා දෙද්දී ඒ දේටත් යොමු කරවන්නට කියලා විශේෂයෙන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කොළඹ අගරදුර පදවියේ දහම් පාසල් සේවාව මගින් විවිධාකාරයේ තරඟ ඔන්ලයින් ක්‍රමය තුළම පවත්වන්නට තීරණය කරලා තිබෙනවා. පසුගිය වසරවල අපි පැවැත්වුවා ගායනා තරඟ, කතික තරඟ, චිත්‍ර තරඟ, ඒ වගේම රචනා තරඟ. ඉතින් මේ තරඟ සියල්ලක්ම ඔන්ලයින් ක්‍රමයට පවත්වන්නට තීරණය කරලා තිබෙනවා. ඒ වගේම බයිබල් දැනුම වෙනම තරඟ. ඉතින් ඒ නිසා ඒ වලට සම්බන්ධ වෙන්නට දක්ෂතාවයේ ඇති දරුවන්ට මම ඉදිරිපත් වෙන්නට කියලා ඉල්ලා සිටිනවා. අපි ගිය වසරවල මෙන්ම මේ වසරේත් එතකොට මීසම් මට්ටමින් ඒ තරඟයන් සියල්ලක්ම පවත්වනවා. මීසම් මට්ටමින් අපි විශේෂයෙන් මීසමෙන් සහතිකපත් ඒ දරුවන්ගේ ජයග්‍රහණ සඳහා ලබා දෙනවා. ඊට අමතරව මීසම් මට්ටමින් ප්‍රථම ස්ථාන ගන්න දූ දරුවන්ව අපි පදවි තරඟය සඳහා දිසා තරඟයටත් පදවි තරඟයටත් යොමු කරනවා. ඒ නිසා ඒ සඳහා දරුවන්ට ඉදිරිපත් වෙන්නට කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර ඔබගේ පන්තිපාර ගුරුතුමා සෝ ගුරුතුමිය මාර්ගයෙන් ඔබට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ආදර දෙමව්පියනි, මේ වසරට නියමිත අප මේ අබුරුදයාලපේ සක්‍රමේන්තුව දානය කිරීමේ කටයුතුත්, ඒ වගේම ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාද වහන්සේ දානය කිරීමේ කටයුතුත් අපිට කළ යුතු වෙනවා. ඒවා කල් දාන්නට බෑ. නමුත් එකම දේ අපිට ඇත්තටම දරුවන්ව ගෙනල්ලා පන්ති පවත්වන්නට බැරි ප්‍රශ්නයක් තිබෙනවා. කල් දාන්නට බෑ කිව්වේ කියන්නේ අපි මේ වසර තුල ඒ කළ යුතුයි. ඒ නිසා අපගේ નિયમિત දිනයන් වෙනස් කරන්නට සිදු වුණා. කොහොමත් අපිට ජූලි මාසයේ 22 වෙනිදා අබුරුදයාලපේ සක්‍රමේන්තුව ලබා දෙන්නට පුළුවන් කමක් නැහැ. ඒක නමුත් මේ වසර ඇතුළත අපි ලබා දෙන්නට උත්සාහ කරනවා. තාම දිනයක් තීරණය නොකලත් අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ පන්ති වලට සම්බන්ධ වෙන දරුවන් තමන්ගේ ගුරුවරුන්ට තමන්ගේ දුරකථන අංක ලබා දෙමින් ඒ ඔන්ලයින් ක්‍රමයට ඒ පන්ති පවත්වන්නට ආරම්භ කිරීම සඳහා ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙන්නට කියලා. එතකොට අබුරුදයාලපේ ලැබීමේ පෙර පුහුණුවීම් පන්ති ඔන්ලයින් ක්‍රමයට පවත්වන්නට අපි තීරණය කළා. ඒ වගේම ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලැබීමේ පන්ති කිහිපයක්, අතර ගොඩක් දේවල් නෙමේ, පන්ති කිහිපයක්වත් අපි පවත්වන්න ඕනේ. ඒ දරුවන්ට ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්නට. ඒ නිසා ඒකත් ඔන්ලයින් ක්‍රමයට පවත්වන්නට තීරණය කළා. ඉතින් ඒ නිසා මම කියන දේ ඔබට පැහැදිලි ඇති. මේ වසරේ 4 වසර පන්තියේ ඉන්න දූ දරුවෝ තමන්ගේ පන්ති භාර ගුරුතුමිය හා එක් වෙලා ඒ පිළිබඳව විශේෂ
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පන්ති පාඩම් ලබා ගත හැකි කණ්ඩායමක් සාදා ගන්නට කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අභිවෘද්ධියාලේපේ සක්‍රමේන්තුව ලබා ගන්නට නියමිත දරුවන්ව අපි විවිධ කණ්ඩායම් වලට නම් කළා. ඒ කණ්ඩායම් බාර ගුරු බෞතුන් ඉන්නවා. ඒ ගුරු බෞතුන් එක්ක සම්බන්ධ වෙලා ඒ ඔන්ලයින් ක්‍රමයට පන්ති පාඩම් ලබා ගන්නට ඒ කණ්ඩායම සහ ඒ සජීවීව කටයුතු වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන පහසුකම් ඒවා ළඟා කර ගන්නට කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ කාරණා තුල කටයුතු කරන්න අපි උත්සාහ කරමු. අපි ආශා කරමු මේ කොරෝනා වසංගත තත්ත්වය ඉතා ඉක්මනින් අවසන් වෙලා අපට දේවස්ථානෙට එන්නට ඒ වගේ මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන්නට කියලා. කොරෝනා වසංගත තත්ත්වයෙන් අප ආරක්ෂා කරමින් ඉල්ලා අපි ආශා කරමු. ආදර දෙවී පියාණෙනි ලෝපුරා පැතිර යන කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුළ පීඩාවට පත්ව දුක් විඳින ලෝකවාසී ජනතාව වෙනුවෙන්ද අප රටවැසි ජනතාව වෙනුවෙන්ද විශේෂයෙන් අප මේ සංසම්ගේ සෑම දෙනාගේමද ජීවිත මෙම මාරාන්තික උදරින් ආරක්ෂා කර රැකවල් කර ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස සුරක්ෂිත කරන මෙන් අපි බැගෑපත්වා අයද සිටිමු. එසේම දේව ආදරය දේව බලය නොතකා සීමිත මිනිස් බුද්ධියේ දුබලතාවන්ට වහල් වී අප සැම පාපේ වහලුන්ව ක්‍රියා කිරීම නිසා අද වන විට ආත්මවිඳින වේදනාත්මක තත්ත්වයන් වටහාගෙන අපගේ ආත්මාර්ථකාමී සුපෝපභෝගී පරිභෝජන රටාව වෙනස් කරගෙන සහෝදරත්වයෙන් මානව දයාවෙන් හා දේව ප්‍රේමයෙන් අප ජීවිත සරසා ගන්නට අවැසි දිරිය හා මඟ පෙන්වීම අපට ලබා දුන මැනව. පාපේ වහලුන්ව දෙවිඳුන් නොතකා කටයුතු කිරීමෙන් ලෝවැසි ජනතාවත් කරගෙන තිබෙන විනාශය තේරුම්ගෙන ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස වෙත නැවත ඇරී එන්නට අවශ්‍ය ප්‍රඥාව අප සැමට දානය කළ මැනව. විශේෂයෙන් මෙම කාලවකවානුව තුළ මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුළ පීඩාවට පත්ව මරණීය භීතියෙන් පෙළෙන ලෝකවාසී සියලුම දෙනාද රෝගයට ගොදුරුව පීඩා විඳින්නන් වෙතද රෝගීන් සදා ප්‍රතිකාර කරන්නා වූ සැමද ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ සැම දෙනා වෙතද ඔබ වහන්සේගේ දයානුකම්පිත හස්තය යොමු කළ මැනව. සුවසහනය හා සිත් ධෛර්යයද නිවැරදි තීන්දුව තීරණවලට එළඹීමට අවශ්‍ය දේවාශිර්වාදයද සියලුම දෙනාට දානය කළ මැනව. ලෝකවාසී සැම වෙනුවෙන් නිති මැදහත් වන දේවම්මාගේ මැදහත් පිහිටෙන්ද වසංගත රෝග ව්‍යාධිවලදී අප වෙනුවෙන් මැදහත් වන ශුද්ධෝ සෙබස්තියන් මුනිදුන්ගේ මැදහත් පිහිටෙන්ද ලෝමිදුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය ලොවෙන් දුරු වේවා. මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටෙන්ම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. සර්ව බලධාරී වූ පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනෙක්වම ආශිර්වාද කරන සේක්වා. යන්න ස්වාමීන් වහන්සේගේ සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සියදරින්ම කියමු සාන්ත කුරුසේ අඩයාලමේ විසුතුරන් අප ගලවා දේවා අපගේ ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තගේ නාමයෙන් ජේසුස් පීඩයි Father.